समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पंचमे बिक्कवे आघात पटिविनया यत्त बिक्कुनो उपपन्नो आघातो सब्बसो पटिविने तब्बोति श्रद्धावंत सत्पुरुष पिन्नुतुनि සූදානම් වෙන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝසත වෙත කරුණාවෙන් දෙසූ ධර්මස්කන්ධයෙන් මේ සීමිත වෙලාවේ ධර්ම කාරණා කීපයක් නමුත් දේශනා කරවා ගනිමින් තමන් ධර්ම ශ්‍රවණය කිරීමටත් එමෙන්ම ධර්ම ශ්‍රවණයට කැමැතිව ලොව පුරාම ඉන්න සදහැවතුනට ශ්‍රවණය කළ හැකි වන පරිද්දෙන් මේ දේශනාව ධර්ම දානයක් ලෙස බෞද්ධ රූපවාහිනිය ඔස්සේ විසුරුවා හැරීමටත් අද මේ උතුම් ධර්ම දානමය මහ පින්කමේ පින්වන්ත දායකත්වය ධර්මින් කටයුතු කරන්නේ කොටිකාවත්තේ පදිංචි පින්වත් චරණ ජයවර්ධන සහ ශෙහාන් සෙනෙවිරත්න යන පින්වන්ත පිරිසගේ දායකත්වයෙන් පින්වත්නි ධර්ම දානය අන් සියලු දානයන්ට වඩා උත්තම දානයයි. කුමක් නිසාද? යම්කිසි කෙනෙක් ඕනෑම කුසලයක් කිරීමට ඕනෑම පුණ්‍ය කර්මයක් කිරීමට හිතක් හරි උපද්දව ගන්නවා නම් ඒ හිතක් හරි උපද්දව ගන්න පින්වත්නි පළමු කොට ධර්මයක් ශ්‍රවණය කිරීමෙන්. ඒ නිසා සෑම කුසලයකටම
සෑම පිනකටම මඟ පෙන්වන පින්වත්නි කාරණය නිසා ධර්ම දානයේ පින්වත්නි සියලු දානයන් අතරම උත්තම දානයේ බවට පත් වෙනවා. අනෙක් කාරණේ තමයි මේ ලෝකයේ මොන තරම් පින්වත්නි වෙනත් දාන දුන්නත් ඒ හැම දානයකම උපදින්නා වූ ඵල විපාකයේ පින්වත්නි ලබන්නාටත් දෙන්නාටත් తాවකාලිකයි. නමුත් ධර්ම දානයේ තුලින් බලාපොරොත්තු වෙන්නේ తాවකාලික සැපතක් තමා සලසා ගැනීමක් නෙවෙයි, తాවකාලික සැපතක් අනුන්ට සැලසීමක් නෙවෙයි. ඔබ හිතන්න මේ ධර්ම දේශනාව අහලා එකම එක පුද්ගලයෙක් හෝ වේවා එක අකුසලයක් බැහැර කරගත්තොත් ඒක මෙච්චරයි හොඳ කියලා මනින්නේ අපි කොහොමද? හිතන්නකෝ. එක අකුසලයක් බැහැර කරගත්තා කියන්නේ පින්වත්නි මේ දුකින් පිරිච්ච සංසාරේ කල්ප කෝටි ප්‍රකෝටි ගාණක් තමන්ව ගලවගත්තා කියන එකනේ. නේද? ඒ නිසා ඊට මග දක්වනවා නම් ඔබ මොනතරම් සත්පුරුෂයෝ වෙන්න ඕනද? තමන්ට දුකෙන් ගැලවෙන්න, තමන්ට හතර අපායෙන් නිදහස් වෙන්න මේ ධර්මයේ ඔබට පෞද්ගලිකව ශ්‍රවණය කරන්නත් තිබුණා. හැබැයි මේ ලෝකෙට ධර්මයේ දන් දෙන්නේ අපි මෙහෙම එකක් කළා කියලා මේ අපි තමයි මේක කළේ කියලා ලෝකෙට පෙන්වන්න නෙමෙයිනේ. මේ ධර්ම දාණය අද මෙච්චර වියපැහැදන් දරලා කරන්නේ ඇයි? මේ ධර්මයේ තුලින් යම් දවසක අපි ලබන සුවයක් වෙයි නම් ඒ සුවය ලෝකෙ පුරා ඉන්න හැමෝටම ලැබේවා කියන උත්තම පැතුමකින්. ඒ සිටිවිල්ල පවා උපද්දවන එක පින්වත්නි ලේසිද? ලේසි නෑ පින්වත්නි. අනුන් නසාගෙන හරි තමන්ගේ රැකවරණය හොයන ලෝකික, අනුන්ගේ සම්පත් පින්වත්නි කොල්ල කාගෙන හරි තමන්ගේ සැපය පිණිස පින්වත්නි කටයුතු කරන ලෝකික අප නිවෙන නිවීමෙන්ම අනෙක් ලෝකයාද නිවේවා කියන සිතක් උපද්දවන එක ලේසිද? ඒක ලේසි නෑ පින්වත්නි. හැබැයි ඒ සිටිවිලි මාත්‍රේ පවා ඔය ඇත්තන්ට පිහිටක්ද නැද්ද? ඔය ඇත්තන්ට පිහිටක් වෙනවා. අන්න ඒ කාරණය හොඳට සිහියේ තබාගෙන දැන් සතුටින් ගෞරවයෙන් එකඟ වූ සිතින්ම මේ දේශනාව ශ්‍රවණය කරමු. සෑම සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධයේ සුවසේම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාව සිත් තුළ ඇති කරගෙන කවුරුත් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරමු. පින්වතුනි, බොහෝ දෙනෙකුට තිබෙන ලොකු දෝෂයක් දුරු කරගන්න වටිනා ක්‍රමවේද ටිකක් කියලා දෙන සූත්‍ර දේශනාවක් තමයි මාතෘකා කරගත්තේ. මේ සූත්‍රය අපි මුලින්ම හඳුනාගමු. මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ. අංගුත්තර නිකායේ දහම් කරුණු 5ක් පිළිබඳව දෙසූ දේශනාවන් ඇතුළත් කොටසට කියනවා පංචක නිපාතය කියලා. මොකක් කියලාද? පංචක නිපාතය. ඒ පංචක නිපාතය ඇතුලේ වර්ග කිරීම් කීපයක් තියෙනවා. එයින් එක වර්ගයක් තමයි පින්නතුනේ ආඝාත වර්ගය. ආඝාත වර්ගය. එහි සූත්‍ර දේශනාවක් තියෙනවා. පළමුවෙනි සූත්‍රය පඨම ආඝාත පටිවිනේ සූත්‍රය කියලා. දෙවනුව තියෙනවා ဒုတိ ය ආඝාත පටිවිනේ සූත්‍රය කියලා. අද අපි මාතෘකා කරන්න විශේෂයෙන් පඨම ආඝාත පටිවිනේ සූත්‍රය. සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ ආඝාත වර්ගයේ සූත්‍රයේ නම මොකද්ද? පඨම
ආඝාත පටිවිනය කියන සූත්‍රය. පින්වත්නි ආඝාතයක් කියන්නේ මොකද්ද? මොකද්ද ආඝාතය කියන්නේ? ආඝාතය කියන්නේ ද්වේෂය කියන එකයි. අපි කියන්නේ නිකන් ආඝාත බැඳ ගන්න එපා කියලා. ආඝාතයක් කියන්නේ එතකොට මොකද්ද? ද්වේෂයක් කියන එක. අන්න ඒ ද්වේෂය පටිවිනය දුරු කර ගැනීම ගැන තමයි මේ දේශනාවේ කියන්නේ. මම කියවනේ බොහෝ දෙනෙකුට තියෙන ලොකු දෝෂයක් දුරු කරගන්න ලස්සන කරුණු ටිකක් පෙන්වන සූත්‍රයක්. ඔය දෝෂය ඇත්තන්ට තියෙනවද නැද්ද කියන එක ඔයත් දන්නවනේ නේද? සමහර වෙලාවට අරයට තරම් නැහැ. අපිට තියෙන්නේ අපි නෑ කියන්නේ නේ. අපි කියන්නේ ඉතින් අනික් අයත් එක්ක බලද්දී නම් අපිට එච්චර නෑ කියලා නේ. එච්චර තියෙන එක අච්චරකට වැඩි වෙන්න පුළුවන්. ඊට කලින් දුරු කරගන්න එක තමයි හොඳම දේ පින්වත්නි. ඇයි? අපි දන්නේම නැතුව අකුසලය කියන එක වැඩුණට උපන්න අකුසලය වැඩිච්ච අකුසලය දුරු කරගන්න එක ඒ තරම් ලේසි නෑ පින්වත්නි. ලේසි නෑ. අද අපිට දුරු කරන්න වෙලා තියෙන්නේ පින්වත්නි අපි ළඟ මුල් කාලේ උපදින කාලේ ඉඳලම තිබිච්ච අකුසල්ද? නෑ පින්වත්නි. නේද? හොඳට තේරුම් ගන්න. ඔය ඇත්තෝ හිතන්න එපා අනේ දැන් නම් අපි යෝවට අපි තුල උපදින්නේ නෑ. අපි ඕව හොඳට තේරුම් අරන් ඉන්නේ කියලා එහෙම සැහැල්ලුවෙන් හිතන්න එපා. ඇයි? මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. මේ බණ අහන පුංචි දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. නේ? මේ පුංචි දරුවෝ 3 දෙනාට ඔබේ හතරමායිම ගැන වැටහීමක් හෝ උවමනාවක් හෝ කැමැත්තක් හෝ අපේක්ෂාවක් හෝ මොකක් හරි තියෙනවද? ඇවිලත් නේ? තියෙනවද? මොකුත් නැහැ. කිසිම දෙයක් නැහැ. ඔබට හැපෙන්නත් නේ? ඔබටත් නැද්ද? තිබුණා. තියෙනවා. ඒ දරුවන්ට සාපේක්ෂව දැන් ඔබේ හිත ගැන ඔබට මොකද හිතෙන්නේ? හැපෙන්නත් නේ? හොඳට හිතන්න. දැන් අපි තමයි ඒ දරුවන්ට 6-4 තෝරන්නේ. හැබැයි ඒ හිතේ නැති කිලුටක් කාගේ හිතේද තියෙන්නේ? ඔය ඇත්තන්ගේ හිතේ තියෙනවා. ඒ දරුවන්ගේ හිතේ නැති කෙලෙසිච්ච බවක්. ඒ දරුවන්ගේ හිත කෙලෙසිච්ච නැති කෙලෙසිල්ලක් ඔය ඇත්තන්ගේ හිත කෙලෙසිලා තියෙන්නේ. දැන් මතක තියාගන්න ඔය ටික ඔය දරුවන්ට තිබුණේ නැහැ. ඔබටත් දරුවන්ගේ කාලේ තිබුණේ නැහැ. ඔබටත් දරුවන්ගේ වයසේ තිබුණේ නැහැ. හැබැයි මේ 4 මායින් ඔය ඇත්ත වටහා ගත්තා. ඒ වගේ ගැන අපේක්ෂාව බලාපොරොත්තුව තියාගත්තා. දැන් මැරෙන්න කලින් ආයෙ සිද්ධ වෙලා තියෙනවා මොකද්ද? මොකද සිද්ධ වෙලා තියෙන්නේ? ඒ ඇති කරගත්තු එක අයින් කරගන්න ලේසිද? ලේසිද වෙනවද? දැන් ලේසි නෑ. දැන් ලේසි නෑ. ඔය එකක් විතරයි මං කිව්වේ. වැඩියෙන්ම අකුසල් පටන් ගත්තේ නොතේරෙන කාලෙද තේරෙන කාලෙද කියලා හුවොත් ඔබේ. මං අහන්නේ ඔබ ගැන. මොන කාලෙද? තේරෙන කාලේ. එතකොට මේ තේරෙන එක මොකටද? මොනවද එතකොට තේරුණා කියන්නේ? අපිට තේරුණේ අකුසල් ඇති කරගන්න ක්‍රමයනේ. වෙන එකක් තේරිලා නැහනේ. වෙන එකක් තේරුණා නම් නැති අකුසල් උපද්දව ගයිද? තිබිච්ච අකුසල් දිනු කරගනීද? නෑ. එහෙනම් අපිට තේරිලා තියෙන එකම දේ මොකද්ද? අකුසල් ගොඩ ගන්න එක. අකුසල් ගොඩ ගන්න එක.
මේ පුංචි දරුවෝ ගින්න මොකද්ද කියලා දන්නේ නැති නිසා ගින්නට අත දානවා. ඒ කර්මයක් නෙමෙයි. හැබැයි අපි අත දාපු ගිනි කියලා නොදැනද? නෑ පින්නත් නේ. එහෙනම් ඒ දරුවන්ටත් වඩා 6-4 නොතේරෙන අය තමයි කවුද? වැඩිහිටියෝ. හොඳට බලන්න. ඒ නිසා කුඩා කාලේ නැති ඒවා අපි මහලොකු දේවල් කියලා හදාගෙන දැන් පොර කනවා හෙට මැරෙයිද දන්නේ අද රෑ මැරෙයිද දන්නේ මැරෙන්න කලින් මේක අයින් කරගන්න ඕන කියලා පින්නත් දැන් මහන්සි වෙනවා. ඒ හින්දා මම කියන්නේ දැන් ඉතින් වෙච්ච වැඩේ වුණානේ. දැන් තියෙන එක දෙයයි. ඔය ටික අස් කරගන්න තවත් අස් කරගන්න දේවල් දැන්වත් හදාගන්න එපා. පැහැදිලිද? ඔය ටික අස් කරගන්න කන්න බැරුව ඉන්න වෙලාවක තියෙන ටික කනවා මිසක් කොහොම හරි පින්නත් තව බෙදා ගන්නවා නම් ඔහු අඥානිකද නැද්ද? ඔහු අඥානික. මම කියන්නේ ඒක. දැන් ඉතින් කොහොම හරි ඇති වෙච්ච දේවල් ඇති වුණා. දැන් ඒ ටික වහවහ ප්‍රහාණය කරගන්න මැරෙන්න කලින්. මොකද තථාගත ශ්‍රාවකේ කෙලෙස් පිටින් මැරෙනවා කියන එක ලැජ්ජාවට කාරණයක්. ඔය ටික අයින් කරගන්න අප්‍රමාදීව මහන්සි වෙනවා වගේම පින්නතුනේ මත්ෙහි මීටත් වඩා දුකසේ අත්හරින්න ඕන දේවල් දැන් නම් අය කරගන්න එපා. මේ දෙක හොඳට තේරුම් ගන්න. මොකද ඔය එකඳු කෙනෙකුගෙන්වත් පිහිටක් නැහැ පින්වත්නි මැරෙන වෙලාවේ කාටවත්. නසන්ති පුත්තා තානාය නපිතා නපි බන්ධවා අන්තකේනාදි පන්නස්ස නත්ති ඥාති සුතානතා. නසන්ති පුත්තා තානාය දරුවන්ගෙන් පිහිටකුත් නැහැ. නපිතා නපි බන්ධවා නෑ දෙමව්පියන්ගෙන් පිහිටකුත් නෑ ඥාතීන්ගෙන් පිහිටකුත් නෑ. කාටද? අන්තකේනාදි පන්නස්ස ජීවිතයේ කෙලවරටම පැමිණිච්ච කෙනාට ඔය කාගෙන්වත් පිහිටක් නෑ. මරණාසන්න කෙනාට ඔය කාගෙන්වත් පිහිටක් නෑ පින්වත්නි. මරණ වේදනාවක් තියෙනවා නම් මරණ වේදනාව අපිත් එක්ක කවුද බෙදාගන්නේ? අඩුම තරමේ. අනේ මට උහුලන්න බැරි වේදනාවත් මගේ දරුවෝ උඹලා මේකෙන් ටික ටික ගනින්න කියලා පුළුවන්ද? කරන්න බෑ. හිත පිච්චෙනවා. බැලු අතින් හිත පිච්චෙනවා. කවුද ඒ පිච්චෙන ගින්න නිවන්නේ? පුළුවන්ද? බෑ පින්වත්නි. ඒ විතරකුත් නෙවෙයි. තමන්ම දකිනවා මරණාසන්න වෙලාව වෙනකොට පින්වත්නි කරපු දේවල් නොකරපු දේවල් ඔක්කොම කරගත්තු දේවලුත් දන්නවා කරගන්න බැරි වෙච්ච දේවලුත් දන්නවා. ඔය ඔක්කොගෙම පීඩා විඳගෙන මැරෙන වෙලාව වෙනකොට මම මගේ ජීවිතේ රැකගෙන නැහැ මම මගේ ආත්මය බේරගෙන නැහැ කියලා තමන් තුලින් දකිනකොට පින්වත්නි තමන් දන්නවා ඊළඟ ගතිය නම් මගේ හොඳ වෙන එකක් නෑ. ඔය බය කොහොම වෙයිද? අදෝක අපිට තාම තේරෙන්නේ නැහැ. මොකද තාමත් අපිට පින්වත්නි මේ ලෝකේ ලොකුම කාරණේ වෙන්නේ ගෙවල් දොරවල් තියෙනවා, බත් මාළු පිණි තියෙනවා. ওই ටික හින්දා ඔක තේරෙන්නේ නැහැ. ඔක තේරෙන්නේ නැහැ. පින්වත්නි ඔය ඇත්තෝ යම්කිසි කාරණයකට මහ උසකට නැග්ගට පස්සේ එකපාරම වැටෙන්න ගිහිල්ලා බොහොම අමාරුවෙන් බේරිච්ච අවස්ථා ඇති. එහෙම වෙලාවක තේරෙනවා ඇතිනේ මරණ බය කියන එකනේ. එච්චර ඕනේ නැහැ. අද අපි මොනතරම් අය වුණත් පින්නතුනේ ළඟම ගෙදර කෙනාට දැන් කොවිඩ් කිව්වොත් එහෙම ඔයත් අන්න මොකද වෙන්නේ? කොහොමද මරණ බය? කොහොමද මරණ බයනේ? දැන් මොනවද සිහි කරන්නේ? හතරමයින්ද? නෑ පින්වත්නි. අන්න ඒ නිසා
මතක තබා ගන්න ඔය කාගෙන්වත් පිහිටන්නේ නැහැ පින්වත්නි. මරණාසන්න වෙලා මරණින් මත්තේ අත දිග ඇරියා වගේ දුගතියක වැටුනොත් ආය කාගෙන්වත් නම් පිහිටක් ආය පිහිටක් නැහැ. අන්න ඒ නිසා උපන්න අකුසලය වහා දුරු කරගන්න නූපන්න අකුසලය ආය නම් මොන විදිහටවත් උපදින්න දෙන්න එපා. මොකද ඉපදුනොත් ඒක දුරු කරන්න මීට වඩා මහන්සි වෙන්න වෙනවා. උපද්දවගත්තු ටික දුරු කරගන්න බැරුව මේ දඟලන වෙලාවක ආයේ නැති අකුසල් උපද්දවගත්තොත් නම් ලේසි වෙයිද? ලේසි වෙන්නේ නැහැ. අන්න ඒ උපන්නා වූ අකුසලයක් තමයි මේ බැහැර කරගන්න ක්‍රමවේදය කියන්නේ. මොකද්ද? ද්වේෂය. ද්වේෂය පින්වත්නි. ද්වේෂය, ගැටීම, ව්‍යාපාදය මේ ඔක්කොම එක ස්වභාවයයි. ද්වේෂ මූලයයි. අකුසල් මුල් තුනක් තියෙනවා. මොනවද? ලෝභය, ද්වේෂය, මෝහය. එතකොට ලෝභය ඇලීම් සහගතයි, ද්වේෂය ගැටීම් සහගතයි, මෝහය මුලා වීමෙන් යුක්තයි. මුලා වෙන ස්වභාවයයි. යමක් කෙරෙහි ඇලෙනවද, යමක් කෙරෙහි ගැටෙනවද, ඒ හැම එකක්ම මුලාව නිසායි. ඒ හැම එකක්ම මුලාව නිසායි. දැන් පින්වත්නි, නිවන කියන්නේ මොකක්ද ඇහුවොත් ධර්මයේ කියනවා රාගක්ඛයෝ නිබ්බානං, දෝසක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං. රාගය ක්ෂය කිරීම, ද්වේෂය ක්ෂය කිරීම, මෝහය ක්ෂය කිරීමයි නිවන කියන්නේ. එහෙනම් මතක තියාගන්න, මේ ද්වේෂය දුරු කිරීම නිවන පිණිස වූ ප්‍රතිපදාවක්. නිවන පිණිස කළ යුත්තක්. නිවන ප්‍රාර්ථනා කළාට අපි ද්වේෂය දුරු කරන්න වෑයම් කරන්නේ නැත්නම් ඔහුට කොහොමද නිවන ලැබෙන්නේ? නිවන සාක්ෂාත් වෙන්නේ? ඒ නිසා ඔබට ද්වේෂය ඒ ප්‍රමාණ වලින් ඇති. හැබැයි තේරුම් ගන්න, මේ තියෙන ද්වේෂය කොච්චර තිබුණත් ඒ තියෙන ද්වේෂය මට නිවන අහිමි කරවපු කාරණා වලින් එකක් කියලා. පැහැදිලිද? නිවන සාක්ෂාත් නොවුනේ මේ ද්වේෂය ප්‍රහාණය නොවිච්ච නිසා කියන එක තේරුම් ගන්න. ඔබට ද්වේෂය තියෙනවා නම්, ද්වේෂය උපදිනවා නම්, උපදින තැනම තේරුම් ගන්න. මොකද්ද? මම මීට පෙරත් බුදුවරු දැක දැක ඉන්න ඇති. හැබැයි නිවන අවබෝධ නොවුනේ මේ ද්වේෂය දුරු වෙච්ච නැති නිසාමයි. ඒක මෙතන මම ඉවර කරගන්නවා කියන එකට එන්න ඕන පින්වත්නි. එතකොට ද්වේෂයක්, ආඝාතයක් ඇති වෙන්නට පුළුවන් ක්‍රම පින්වතුනේ පෙන්නනවා අංගුත්තර නිකායේ දසක නිපාතේ. අඝාත වත්තු කියලා සූත්‍රයක් තියෙනවා. ද්වේෂයක් ඇති වෙන්න පුළුවන් ක්‍රම 10ක්. තමන් මුල් කරගෙන ක්‍රම 3කට ඇති වෙනවා. ද්වේෂයක් ඇති වෙනවා තමන් මුල් කරගෙන ක්‍රම 3කට. ඊළඟට තමන්ගේ ප්‍රියයන් මුල් කරගෙන, අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්, ඥාතියෝ හිතවත්තු වෙන්න පුළුවන්, කවුරු හරි තමන්ට ප්‍රිය අය මුල් කරගෙන ක්‍රම 3කට ඇති වෙනවා ද්වේෂය. දැන් එතකොට ඔක්කොම ක්‍රම 6යි. ඊළඟට තමන්ට අප්‍රිය අය ඉන්නවනේ. ඒ අප්‍රිය අය මුල් කරගෙන ඇති වෙනවා ක්‍රම 3කට. එතකොට ඔක්කොම ක්‍රම 9යි. 10 වෙනි එක කියනවා අස්ථානයේ ද්වේෂය ඇති වෙනවා කියලා. 10 වෙනි එක අස්ථානයේ ද්වේෂය ඇති වෙනවා. තමන් මුල් කරගෙන කොහොමද ක්‍රම 3කට ඇති වෙන්නේ? පළවෙනිම ක්‍රමය, ඔබට අතීතයේ අවැඩක් අනර්ථයක් කවුරු හරි කළා නම්, සිද්ධ වුණා නම්, අන්න ඒ අතීතයේ සිද්ධ වෙච්ච දේවල් මුල් කරගෙන, සිදුවීම් වල හරි ඒවා කරපු පුද්ගලයන් මුල් කරගෙන හරි ද්වේෂයක් ඇති වෙනවා. එහෙම ඇති නේද? දැන් බැලුවොත් එහෙම අහපු බණවලට වඩා මතක තියෙන්නේ ඒවා. බලන්නකො පින්වත්නි, අස් කරන්න ඕන දේවල් අස් කරන්න නැතුව පින්වත්නි, හිස් කරන්න ඕන දේවල් හිස් කරන්න නැතුව බලපුවාම අපි හිතේ හුඟක්ම අපි ආදරෙන් පරිස්සම් කරලා තියෙන පින්වත්නි
හරි මොනවද? කුණු. ඔය ඇත්තෝ ගෙදරට දොර ජනෙල් ඔක්කොම ගේට්ටු දාලා හොඳ අල්මාරිත් හදලා රත්තරම් බඩු මිදුලට විසි කරලා ගෙදර කුණු අල්මාරිය දැම්ම වැඩක් වගේ වැඩක් කරලා තමයි කරලා තියෙන ලෝකයා. කුණු අල්මාරිය දාලා රත්තරම් බඩු ආදී දේවල් පින්වත්නි කුණු කූඩේට දැම්මොත් ඒ පුද්ගලයා ගැන ඔබට කියන්න තියෙන්නේ මොකද්ද? වෙනත් කියන්නකෝ බලන්න. ඒ පුද්ගලයාට මොකක් වෙලාද? කුණු අල්මාරිය දාලා රත්තරම් බඩු ආදී කුණු කූඩේ තිබ්බොත් එහෙම. ඒ පුද්ගලයාගේ ස්වභාවය මොකද්ද? පිස්සු. දැන් ඔය ඇත්තන්ටත් බලන්න එහෙම එකක් නැද්ද කියලා. මේ සිනහවෙන් කියන්නේ අපිට අපි දිහා බලන්න ටිකක්. අපි බොහෝ තැන්වල රත්තරම් බඩු වගේ වටින ಗುಣධර්ම නැති වෙන්න ඇරලා කුණු අල්මාරිය දාලා නැද්ද? අවුරුදු 30 ගණන් 40 ගණන් අල්මාරියේ තියලා පරිස්සම් කරපු කුණු නැද්ද ඔය ඇත්තෝ ගාව? මම මේ කිව්වේ කුණු කියලා මොනවද? කෙලෙස් අකුසලයන්. හිතන්න මේවා. ඒ නිසා ආපහු වාරයක් දැන් ඕක අස් කරන්න. දැන් සිහිනුවන ඉපැද්දුනා නම් ගෙදර අස් කරනවා වගේ ඔය ඇත්තෝ දවසක් වෙන් කරගෙන ඔය ඇත්තන් වස් කරන්න පටන් ගන්න හිතේ කොනක ඉඳලා හුරන්න මේක මට වැඩක් තියනවද නැද්ද? එහෙනම් අදින් ඒක ඉවරයි. මේක කරන්න ඔබ වෙනුවෙන් කරන්න. මේ බණ අහලා නතර වෙන්න එපා. මේක කරන්න දවසක් වෙන් කරගෙන නින්දට පෙර පැය භාගයක් අරගෙන හරි අද ඒක කරන්න. මම මේ කියන්නේ ඔබට යුද්ධ කරන්න කියලා දෙන්න මට පුළුවන්. යුද්ධය ඔබ කරන්න ඕන. නේද පින්වත්නි? ඒක අද කරන්න. ජීවිතේ වැදගත් නැති දේවල්, අතීතයේ අමිහිරි දේවල්, තැවි හිතන්න ඕන දේවල් දැන් ඒවා පින්වත්නි අතු ගාලා අයින් කරන්න. ඒවා වැඩක් නැහැ. ඒවා අතු ගාලම දාන්න පින්වත්නි. එතකොට ඔන්න Tamanට අතීතේ නරක නපුර කරපු දේවල් මුල් කරගෙන ද්වේෂය ඇති වෙනවා. දැන් කරන දේවල් පිළිබඳවත් ද්වේෂයක් තියෙනවද නැද්ද? තියෙනවා. අතීතේ කරලත් නැහැ සමහර විටකදී දැන් කරන්නේ නැහැ. හැබැයි අනාගතේ මට අකටයුත්තක් අනර්ථයක් අපරාධයක් කරයි කියලා අනාගතේ වෙන දේවල් ගැන ඇති වෙන්න පුළුවන් ද බැරිද ද්වේෂයක්? ඇති වෙනවා. ඔන්න ක්‍රම තුනයි දැන්. තමන්ගේ ප්‍රියයන් මුල් කරගෙනත් ක්‍රම තුනකට ඇති වෙනවා. අසවලා මට ප්‍රියයි එයාට අනර්ථයක් කළා කියලා පින්වත්නි එයාට අනර්ථ කරපු කෙනා ගැනත් පින්වත්නි ඇති වෙනවා ද්වේෂයක්. ඒක ඇති වෙන්නේ නැත්තම් අපි විසින් ඇති කරවනවා. ඒකට හොඳම උදාහරණය තමයි පින්වත්නි ඔය ඇත්තෝ තරහ අයත් එක්ක දරුවන්ට කතා කරන්න දෙන්නේ නැති එකක් තියෙනවානේ. නේ? සමහරවිට දෙමව්පියෝ යමෙක් එක්ක තරහයි නම් ඒ තරහ අයත් එක්ක දරුවන්ට කතා කරන්න දෙන්නෙත් නැහැ. දැන් දරුවන්ට එහෙම ද්වේෂයක් ඇති වෙන්නේ නැහනේ. ඒ නිසා අපි විසින් ඇති කරවනවා පින්වත්නි. එතකොට හිතන්න බලන්නකො සත්පුරුෂ ධර්මයක් දීලා තින්නේ කියලා. එතකොට මේ හොඳට තේරුම් ගන්න පින්වත්නි සමහර තැන්වලදී දරුවන්ට දෙන්නේ හොඳම දේවල් කියලා කිව්වට පින්වත්නි දරුවන්ට දීලා තියෙන පින්වත්නි දෙන්න සෞතුම දේවල් ටික. ආයේ කල්ප ගණන් සංසාරේ ඇවිදින්න දීපු උගුල් ටිකක් තමයි දරුවන්ට දෙන්නේ පින්වත්නි. අනේ මේ නිවන් දක මේක නම් හරියන්නේ මේ ජීවිතේ දුකයි. මේ ජීවිතේ දුකයි අනේ මේක දන්නව නම් මම තරුණ කාලෙම පැවිදි වෙන්න තිබුණා කී දැන් කියන වැඩිහිටියෝ ඉන්නවද නැද්ද? ඒ කියන වැඩිහිටියෝ හැබැයි පින්වත්නි දරුවෝ කසාද බඳන්න තියෙන උවමනාව බලන්නකො පින්වත්නි. කෝ පින්වත්නි ධර්මයේ කියන්නේ එකක් කරන්නේ තව එකක් නේ. එහෙනම් පුතේ මට එදා වැරදුනා. උඹලා නම් වරද්දා ගන්න එපා කියලා පින්වත්නි පැවිදි කරන්න එපා දරුවෝ. හැබැයි පන්සලේ හාමුදුරුවෝ ඉල්ලුවොත් පැවිදි කරන්න දරුවා දෙන්න පුළුවන්ද කියලා? වෙන ඕන කෙනෙක් කරනවට කැමති දරුවා පැවිදි කරනවට නම් කැමති නෑ. ඇතමෙක්
හැබැයි පින්වන්ත සමහර සත්පුරුෂ මව්වරු ඉන්නවා, සත්පුරුෂ පියවරු ඉන්නවා, යශෝදරා පරපුරේ වගේ. ස්වාමීනි දැන් පැවිදි වෙන්න ඕන කියලා මගේ දරුවා කිව්වොත් සාදුකාර දීලා පිටත් කරනවා කියලා. එහෙම මව්වරු පියවරු ඉන්නවා. එතකොට තමන්ගේ ප්‍රියයන්ට අතීතයේ නරකක් කරපු අය වර්තමානයේ කරන අය සහ කෙරෙන දේවල් අනාගතයේදීත් කරයි කියලා ඔන්න ඔය කාල තුනෙත් පින්වත් ඇති වෙනවා ද්වේෂයක්. දැන් ක්‍රම 6යි. තමන්ට අප්‍රියයෝ ඉන්නවා. අප්‍රියයන් කෙරෙහි කවුරු හරි හොඳක් අතීතේ කළා නම් තමන් කැමති නැති අයට අතීතේ හොඳක් කරපු අය ගැන ද්වේෂය. වර්තමානයේ හොඳක් කරන අය ගැන අනාගතයේ හොඳක් කරයි කියලා එහෙමත් ද්වේෂයක් ඇති වෙනවා. දැන් ඔක්කොම ක්‍රම කීයද? ක්‍රම 9යි. 10 වෙනි එක කිව්වා අස්ථානයේ පින්වත්නි ඇති වෙනවා ද්වේෂයක් කියලා. මොකක්ද අස්ථානය කියන්නේ? දැන් පායනවා. පායලා පින්වත්නි සතියක් දෙකක් තුනක් මාසයක් පායනකොට මිනිස්සු බනිනවා මොකටද? පෑවිල්ලට. වැස්ස ඉල්ලනවා. දැන් ඉල්ලපු වැස්ස ලැබෙනවා. සතුටුයි. වැස්ස වහිනවා සතියක් එක දිගට. දැන් මිනිස්සු බනිනවා. මොකටද? වැස්සට. දැන් ඉල්ලනවා පෑවිල්ල. දැන් ආයෙත් මාසයක් එක දිගට පායනවා. දැන් ආයෙ බනිනවා පෑවිල්ලට. ආයෙ ඉල්ලනවා වැස්ස. මේ මිනිස්සු ගැන පින්නත් ඔයත් අන්න මොකද හිතෙන්නේ? මේ මිනිස්සු ගැන මොකද හිතෙන්නේ? එක කතාවක්වත් නැති, එක හිතක්වත් නැති, කිසිම හිතේ සංයත භාවයක් නැති පිරිසක් කියලා තේරෙන්නේ නැද්ද? මුළු ලෝකෙම Tamanට ඕන පරිද්දෙන් පවතින්න ඕන කියලා පින්වත්නි මිනිස්සු හිතන් ඉන්නවා. එහෙම වෙන්නේ නැහැ පින්වත්නි. අපිත් මේ ලෝකයේ ස්වභාව ධර්මයේ එක කෙනෙක් විතරයි. මේ ලෝකේ සිද්ධ වෙන සිදුවීම් අපි ඇතත් නැතත් කැමති වුණත් අකමැති වුණත් ඒවා සිද්ධ වෙනවා. හැබැයි ඒ සිද්ධ වෙන සිදුවීම් එසේ සිද්ධ වෙද්දිත් පින්වත්නි අපි ද්වේෂය උපද්දව ගන්නවා නම් අපිට 6-4 තේරිලාද? නෑ. හැබැයි මේ 6-4 නොතේරෙන දරුවෝ වැස්සට බනින්නෙත් නෑ, අවුවට බනින්නෙත් නෑ. කොච්චර වෙනස්ද බලන්නකෝ. ඒ විතරක් නෙමෙයි මිදුල අතු ගන්නෝ. මිදුල අතු ගාගෙන යනකොට හුලං රැල්ලක් හමාගෙන ඇවිල්ලා අර අතු ගාපු කොළ ටික ආපහු අරන් යනවා. දැන් මොකද තියෙන්නේ? ආයෙත් ද්වේෂයන්නේ මොකකටද? හුලඟට. එතකොට පින්වත්නි තේරුම් ගන්න ටිකක්. හොඳට තේරුම් ගන්න. එතකොට මේ අතන්ට සිහිනුවනවත් නැද්ද අඩුම තරමේ? මේ හමන හුලං රැල්ලක් කෙරෙහි ද්වේෂය. මේවට අකුසල විපාක නැද්ද? අකුසල විපාක තියෙනවා. හැබැයි මේ මනුස්සයට එකක් තේරුන්නේ නැහැ. මොකද්ද? ඒ හුලං රැල්ල කොළ ටික ආපහු අරන් ගිය බව ඇත්ත. හැබැයි අතු ගාන මගේ දාඩිය නිව්වෙත් ඒ හුලං රැල්ලමයි කියලා මේ මනුස්සයට දකින්න බැරි වුණානේ. මම මේ කියන්නේ හුලං රැලි ගැනම විතරක් නෙමෙයි. ලෝකයේ සමහර මිනිස්සු ගැනත් අපිට ඇති වෙන්නේ පින්වත්නි නරක පැත්තෙන් බලනකොට නරක. හැබැයි ඒ මිනිස්යාගෙන්ම අපිට අනික් පැත්තෙන් සිද්ධ වෙලා තියෙන සේවය අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. මම එකයි කිව්වේ හුලඟ දේශ ඔහොම බලන්න පුළුවන් නේ. කොළ ටික අරගෙන ගියපු එක පැත්තෙන් බලන්නත් පුළුවන්. හැබැයි දාඩිය දාගෙන අතු ගාන ඔබේ
දාඩිය නිවාගෙන හැමුවෙත් ඒ හුළඟමයි කියලා බලන්න පුළුවන් වෙච්ච දාට ඔබේ හිත හුළඟට වඩාත් ප්‍රිය කරයි. ඒ වගේ තැන්, ඒ වගේ අවස්ථා කොච්චර ඔබට ජීවිතේදී ලැද්ද? ඒ නිසා ආපහු ජීවිතේ දිහා හරි පැත්තකින් බලන්න පුරුදු වෙන්න. හරි පැත්තකින් බලන්න. ඊළඟට ද්වේෂයක් ඇති වෙනවා බලන්න පින්වත්නි, රූපවාහිනියේ යම් නාට්‍යයක් නරඹලා අවසන් වෙනකොට පින්වත්නි අපි කොච්චරනම් ද්වේෂයක් උපද්දව ගන්නවද? එක්කෝ ඇලීම් වශයෙන් දුවනවා, එක්කෝ ගැටීම් වශයෙන් දුවනවා පින්වත්නි. මොනතරම් මෝහයක්ද කිව්වොත් මේක රංගපෑමක් කියන එක වත් පින්වත්නි අපිට තේරෙන්නේ නැතුව යනවා. හැම එකක් තුළම තියෙන අකුසලයේ. ප්‍රවෘත්ති බලනවා. ප්‍රවෘත්ති බලන්නේ තොරතුරු දැනගන්නමද? නෑ පින්වත්නි. ලෝකයේ අද අපි හුඟ දෙනෙක් බලන්නකෝ, පළවෙනි ප්‍රවෘත්තිය ඇහුවොත් දෙන්නේ තුන් දෙනෙක් එකට ඉඳලා පළවෙනි ප්‍රවෘත්තිය කිව්වට පස්සේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි ප්‍රවෘත්ති ටික අපිට අහගන්න වෙන්නේ නෑ. ඇයි නැත්තේ? පළවෙනි ප්‍රවෘත්තිය ගැන විචාර කරන්න පටන් ගන්නවානේ මහා ප්‍රඥයෝ ටික. බලන්නකෝ, එතන ඉඳලා පින්නත් ලොක්කු විචාර ඔක්කොම කරන්නේ ගැටීමෙන්. දෙවෙනි තුන්වෙනි ප්‍රවෘත්ති ටික අහන්නම වෙන්නේ නැහැ පින්නත්නේ. දැන් ප්‍රවෘත්ති අහන්න නම් ඉඳගත්තේ අහන්න එපා. එකක් අහපු ගමන් ਵਿਚාරය කරපුවා මිතුරු ටික අහගන්න වෙන්නේ නැහැ. ඒ හින්දා හොඳට තේරුම් ගන්න පින්වත්නි, මේ ඇතිවන ද්වේෂය අස්ථානයේත් ඇති වෙනවා. කෙසේ හෝ වේවා ඇතිවන ද්වේෂය ඇති වෙන්නේ කුමක් නිසාද කියලා බැලුවොත්, අත්ති භික්කවේ පටිඝ නිමිත්තං තත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ. ඔන්න ආහාරය ද්වේෂයක් ඇති වෙන්න මොකද්ද? පටිඝ නිමිත්ත කියලා එකක් තියෙනවා. පටිඝ නිමිත්ත කෙරෙහි සිහියෙන් නුවණින් තොර මෙනෙහි කිරීම තමයි ද්වේෂය ඇති වෙන්න ආහාරය වෙන්නේ. පටිඝ නිමිත්ත කිව්වේ, පටිඝ නිමිත්ත කියලා කිව්වේ උදාහරණයකට මම කිව්වා ඉස්සර වෙලා හමපු හුලං රැල්ලත් පටිඝ නිමිත්තක් ඒ වෙලාවේ. හැබැයි ඒ වෙලාවේ සිහි නුවණින් මෙනෙහි කළා නම් එතන අපිට ද්වේෂයක් නැහැ. කෙනෙක් අපිට බනිනෝ, බනින කෙනා බනිනකොට අපිට ද්වේෂයක් ඇති වෙනවා. අන්න ඒ බනින එකට තමයි කිව්වේ පටිඝ නිමිත්ත කියලා. ඒක පටිඝයට හේතුව නෙමෙයි. පටිඝයට හේතුව මොකද්ද? තමන් තුල තියෙන ද්වේෂ මූලය. ඔබ ළඟ අඟුරු නැත්තම් පිදුරු කොච්චර වැටුණත් ඇවිලෙන්න ක්‍රමයක් නැහැ පින්වත්නි. දැන් ඔබ කරන්න ඕන පිදුරු නැති කරන එකද අඟුරු නිවන එකද? අඟුරු නිවන එක. හැබැයි මෙච්චර කාලයක් ලෝකේ විසඳුම් හොයන්නේ අපි තමන්ගේ ඇතුළ විසඳන්නද බාහිර ලෝකේ විසඳන්නද? බාහිර ලෝකේ විසඳන්න. ලෝකේ අනෙක් අය අපිට ඕන හැටියට ඉන්න ඕන කියලා මතයක් තියනවද නැද්ද අපි අතර? අපි හිතන පතන විදිහට මේ ඔක්කොම ඉන්න ඕන කියලා අදහසක් තියනවද නැද්ද එහෙම? තියෙනවා. මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔබට ඕන හැටියට පවත්වා ගන්න පුළුවන්ද? ඔබට ඔබව ඕන හැටියට හසුරුව ගන්න පුළුවන්ද? මම මේ කියන ඔබ වසඟ කරගෙන දින්නේ. ඔබට ඔබව වසඟ කරගන්න බැරි නම් ලෝකය ගැනයි බලාපොරොත්තු තියාගන්නේ අපිට ඕන හැටියට ඉඳී කියලා. ඉස්සෙල්ලා ඔබේ වසඟේ තියාගන්න. පින්වත්නි, ඒ පටිඝ නිමිත්ත කියලා ගත්තන දැන් කෙනෙක් බනිනවා නම් බනින එක පටිඝ නිමිත්තයි. පටිඝ නිමිත්ත පිළිබඳව අයෝනිසෝ මනසිකාරයේ තමයි ද්වේෂය ඇති වෙන්න හේතුව. හැබැයි ඒක යෝනිසෝ මනසිකාරයකට හැරෙව්වොත් කොහොමද? මේ බනින්නේ කවුද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ. මම මේ කියන්නේ විදර්ශනාව බලන්නකෝ.
ද්වේෂය ඇතිවන කාරණයම වෙනදා දැන් නගනවා විදර්ශනාවට. මේ ස්කන්ධ පහක්නේ. ස්කන්ධ පහක් මිසක මෙතන පුද්ගලයෙක් නැහැ. පුද්ගලයෙක් නැත්තම් පුද්ගලයෙක් නැති තැන බැනුමක් කොහෙන්ද? නෙත් වෙනත් නේ. දැන් ඒක බැනුමක් කියලා පින්වත්නි මනසට ගත්තේ අපිනේ. දැන් කවුරු හරි අපිට තේරෙන්නේ නැති භාෂාවකින් බයිනෝ. මොකද වෙන්නේ? නැවෙනවද? අපිට ද්වේෂයක් ඇති වෙන්නේ නැහැ. ඇයි? අපිට තේරෙන්නේ නැහනේ. එහෙනම් මතක තියාගන්න. හොඳම වැඩේ බැනුම් හැටියට තේරුම් නොගෙන ඉන්න. ඉවරයිනේ. නේද වෙනත් නේ. බන්තිමේදී බැනපු කෙනෙකුත් නැත. බැනුමකුත් නැත. බැනුම් අහපු කෙනෙකුත් නැත. එතකොට ද්වේෂය මොකටද? ඒ ද්වේෂය ඇති වෙනවා නම් අයෝනිසෝ මනසිකාරය නිසා ඒ ඇතිවන ද්වේෂය දුරු කරගන්න පුළුවන් පළවෙනි ක්‍රමය මෛත්‍රී වඩන්න. ඒ පුද්ගලයා කෙරෙහිම මෛත්‍රී වඩන්න. ඒ මෛත්‍රිය පිළිබඳව කිව යුතු කරුණු දීර්ඝයි. ඒ සියල්ල දේශනා කරන්න මේ වෙලාව නෙමෙයි. මෛත්‍රී වඩන්න. ඒ පුද්ගලයා අරමුණු කරගෙනම මෛත්‍රී වඩන්න. ඔබ එහි කොටස්කරුවෙක් වෙන්න එපා. ඔබ මෛත්‍රී කරන්න. 2 කරුණාව පතුරවන්නේ පුද්ගලයා කෙරෙහි. ඒ පුද්ගලයා අරමුණු කරගෙනම කරුණාව පතුරවන්න. මේ කියන්නේ අනුන් රකින්න නෙමෙයි තමන්ව රැක ගන්න. ඔබව රකින්න නැත්නම් ඒ පුද්ගලයා නොබැන ගරහන්නේ නැතුව මොකට අපිව රකින්නවද? 3 වෙනි කාරණය ඒ පුද්ගලයා කෙරෙහි මැදහත් වෙන්න. ඒ කියන්නේ උපේක්ෂා සහගත වෙන්න. අමුතුවෙන් මෛත්‍රියකුත් නෙමෙයි ඒ සියල්ල උපේක්ෂාවෙන් ඉන්නවා. ඔව්වහම තමයි. හැමදාම ගැරහුමුත් නැහැ. හැමදාම වර්ණනත් නැහැ. තවත් දෙයක් කරන්න පුළුවන්. ඒ පුද්ගලයා මෙනෙහි කරනකොට නම් පින්වත්නි ද්වේෂයේ ඉන්නේ ඒ පුද්ගලයා වායි මෙනෙහි නොකර ඉන්න. යම් ද්වේෂයක් ඇති වෙනවා නම් යමෙක් කෙරෙහි ඒ පුද්ගලයායි මතක් කරන්න එපා. මතක් කරන්න ද්වේෂය බැස ගන්නවද නැද්ද? ද්වේෂය දැඩි වෙනවද නැද්ද? ද්වේෂය දැඩි වෙනව පින්නතුනේ. ඒ නිසා මතක් කරන්න එපා. අසති අමනසිකාරා මෙනෙහි කරන්න එපා, සිහි කරන්න එපා, අතහැරලා දාන්න. අයි මෙනෙහි නොකරත් හරිනවා. සිදුවීම් ලෝකෙ සිද්ධ වෙනවා. එච්චරයි. ඔබ පුරුදු වෙන්නකො මේ ක්‍රමය. කවුරු හරි හොඳටම ඔබට දොස් නගනවා. එහෙම දේවල් ලෝකෙ සිද්ධ වෙනවා. ඔය සිදුවීම් සිද්ධ වෙනවා. එච්චරයි. ඒක ඔබ ගන්න එපා පින්වත්නි. මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. කවුරු හරි කෙනෙක් පින්වත්නි ඔය ඇත්තන්ට දෙනවා ගෙදර අරන් යන්න කියලා. ඒ ඇත්තන්ගේ ගෙදර තියෙන කුණු ඔක්කොම එකතු කරලා මල්ලක් හොඳට ගැට ගහලා දෙනවා. ඔබ මොකද කරන්නේ? ඔබ මොකද කරන්නේ? ඔබ අරන් එනවද නැද්ද? නෑ. එහෙනම් එහෙම කරන්න එපා. ඔත්තලා දෙයි කුණු ගන්න එපා. එහෙම තමයි ලෝකෙ එහෙම සිදුවීම් සිද්ධ වෙනවා. සමහර ලාවකදී ඒ කුණු අරන් ඇවිල්ලා මොකද කරන්නේ? ඉස්සෙල්ලා කිව්වේ අල්මාරිය දාලම අපි තියා ගන්නවා. මැරෙන වෙලාවේදී හරි හදිස්සියට අල්මාරිය ඇරලා බලපුවහම තියෙන්නේ කුණු විතරයි. ගුණ නැමැති රන් බඩු වැහෙන්න කුණු පිරීලා. එතකොට කවුද විනාශ කරගත්තේ තමන්ව? තමන් පිට හතුරෙක් කළා නෙමෙයි හතුරුකම. තමන් කරගත්තා.
අනික් කාරණේ තමයි මෙනෙහි කරන්න ඒ පුද්ගලයා යම් අකුසලය යම් ද්වේෂයකින් මට කටයුතු කරනවා නම් එහි කර්මය ඔහුටයි. එයාගේ කර්මය මෙනෙහි කරන්න. එයාගේ කර්මය යාට. හැබැයි ඒක ප්‍රාර්ථනා කරන මට්ටමකට ඔබ එන්න එපා. සමහර අය කියනවා අනේ මං නම් ඕවට කේන්ති ගන්න. හැබැයි ඔය කරන දේව නම් කොයි වෙලේ හරි පත්තු වෙනවා කියනවා. එතකොට කියන්නේ පත්තු වේවා කියන එකම තමයි. එහෙමවත් එපා. ඒ ඇත්ත කරගන්න කර්මයේ ඇත්තට අනුකම්පා කරන්න. අනේ පව්වේ අකුසල් කරගන්නවා. එයාට හරි දැක්ම පහළ වේවා. එයාට සත්පුරුෂ ආශ්‍රයක් හමු වේවා. අන්න එහෙම හිතලා පින්වත්නි ඒ පුද්ගලයා කෙරෙහි පින්වත්නි කර්මය මෙනෙහි කරගෙන හිත ගලව ගන්න තමයි. එතකොට ඒ උපදින ද්වේෂය හැම වෙලාවකදීම පින්වත්නි බැහැර කරගන්න නැත්නම් ඒ අකුසලය ඒ විපාකය තාම දරුණුයි. අතිශය දරුණුයි. ඒ නිසා පින්වත් හැම දිනාටම මේ සීමිත වේලාව ඇතුලේ දේශනා කළේ ද්වේෂය ඇතුළු ඇතිවන අකුසල ධර්මයේ දුරු කරගන්න මේවා තවදුර පවත්වා ගන්නවත් නැති අකුසල් උපද්දවා ගන්නවටවත් නෙමෙයි සම්බුද්ධ ශාසනයක් පවතින වෙලාවේ මේ මනුස්ස ජීවිතයක් ලැබුණේ. ඒ නිසා වහ කෙලෙස් ධර්ම දුරු කරගන්න සියල්ලෝ වීරිය කරත්වා හැමත උතුම් නිර්වාණ සම්පත් සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමා කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වය දරන්නට යෙදුනේ කොටිකාවත්තේ පදිංචි චරණ ජයවර්ධන සහ ශෙහාන් සෙනෙවිරත්න යන පින්වන්ත පිරිසගේ දායකත්වයෙන් අරමුණු අතරට එක්ුණේ ප්‍රධාන අරමුණ ලෙස ජූලි මාස 8 වන දිනට යෙදී තිබුණු MB විජේසිංහ පියතුමා සහ කාන්ති මනතුංග මෑණියන් කියන පින්වන්ත ඒ මව්පිය දෙපළගේ 39 වන විවාහ සංවත්සරයේ නිමිති කරගෙන ඒ පින්වන්ත දෙපළට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරලීමයි. ඒ වගේම මියගිය පියසීලී ජයවර්ධන මෑණියන් පළඟුමැණිකේ මිත්තනිය ඇතුළු කොට ඇති සියලු දෙනාටම පින්පෙත් අනුමෝදන් කරලීමටත් බලාපොරොත්තු වෙනවා. පින්වතුනි අරමුණු පරමාර්ථ පරිද්දෙන් රැස් කරගත් උදාර කුසල් නමින් මියගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා දුකින් මිදෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම දේශනාවේ දායකත්වයේ දරූ හැමට ආශිර්වාද ප්‍රාර්ථනා කරන සියලු දෙපළට ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ සෑම සියලු දෙනාටම පවා මේ උතුම් කුසල් හේතු වේවා. හැමට නිදුක් නිරෝගී භව චිරජීවනයේ වේවා. බුද්ධ ආදී උතුමන් නිවුණු අමා මහ නිවනින් සැනසීම මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මා දිට්ඨික දෙවියන්ටත් පින් ලැබේවා. ශාසන ප්‍රතිපදාවේ දෙවියෝද අප්‍රමාදී වෙත්වා. උතුම් නිවනින් දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ නිබ්බාන මහා සමුද්ධ පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු.
දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. සාදු සාදු සාදු.